පෘෂ්ඨවංශීන් ගත්තට පස්සේ පුතේ මෙන්න මේ පෘෂ්ඨවංශීන් කියලා කියන්නේ කොඳුයට පෙලක් එහෙම නැත්නම් කෂේරුවක් තියෙන සතුන්. එතකොට ඊට පස්සේ අපි මේ කතා කරා මේ පෘෂ්ඨවංශීන්ගේ පොදු ලක්ෂණ ගැන මතක ඇති ඔයාලට ජීවන චක්‍රයේ කුමන හෝ අවධියකදී ඒ පොදු ලක්ෂණ පෙන්වුම් කරනවා. මොනවද ඒ ලක්ෂණ? ස්නායු රාජ්‍යුව නේ, පෘෂ්ඨ රාජ්‍යුව, උදරීය හෘදය, ජලක්‍රෝම පැලුම්, අපරගුද වලිගය. ඒතර ඔන්න වගේ මේ මූලික ලක්ෂණ සමූහයක් පෙන්වුම් කරනවා පෘෂ්ඨවංශීය. ඒත් මේ පෘෂ්ඨවංශීන් ගත්තාම යාළගේ පොදු ලක්ෂණ පදනම් කරගෙන ප්‍රධාන වශයෙන් අපි වෙන් කරනවා කාණ්ඩ පහකට. පෘෂ්ඨවංශීන්ගේ පොදු ලක්ෂණ පදනම් කරගෙන ප්‍රධාන කාණ්ඩ පහකට වර්ග කරනවා. ඒ ප්‍රධාන කාණ්ඩ තමයි පිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවේස්, මැමේලියා. ඒ කියන්නේ අපි මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන් සහ ක්ෂීරපායන් විදියට පෘෂ්ඨවංශී කාණ්ඩ පෘෂ්ඨවංශීන් ප්‍රධාන කාණ්ඩ කීපයකට වර්ග කරනවා. ඒතර මෙන්න මේ එක එක කාණ්ඩේ ලක්ෂණ ගැන අපි කතා කරලිමු. ඊපස්සේ දැන් අපි කිව්වානේ දැන් අපෘෂ්ඨවංශීන්ගෙන් අවසාන අපෘෂ්ඨවංශී කාණ්ඩේ අපි කතා කරේ එකයි නොඩමේටාවන්. හරිද? ඒතර එකයි නොඩමේටාවන් ගත්තට පස්සේ මම කිව්වා එකයි නොඩමේටාවන් කියලා කියන්නේ පෘෂ්ඨවංශීන්ට ළඟම පරිණාමික සම්බන්ධතා. හරිද? ළඟම පරිණාමික සම්බන්ධතා පෙන්වුම් කරන පෘෂ්ඨවංශී මේ අපෘෂ්ඨවංශී කාණ්ඩය. ඒක හොඳට මතක තියාගන්න. ඔක ගොඩක් අවුරුදු වල විභාගෙට අහනවා. මේ පෘෂ්ඨවංශීට ළඟම සම්බන්ධතා ප්‍රවේණික සම්බන්ධතා තියෙන අපෘෂ්ඨවංශී කාණ්ඩය තමයි එකයි නොඩමේටා. එතකොට එකයි නොඩමේටාවන් කියලා කියන්නේ කෂේරුවක් නැති කට්ටිය. අන්න කෂේරුවක් නැති කට්ටියකින් ඔන්න කෂේරුවක් තියන අය සම්භාව්‍ය වෙනවා. ඒ කට්ටිය තමයි මත්ස්‍යයෝ. මත්ස්‍යයන් ගත්තට පස්සේ පුතේ දැන් පෘෂ්ඨවංශීන්ගෙන් පෘෂ්ඨවංශී ගත්තට පස්සේ පෘෂ්ඨවංශීන්ගෙන් ඔය ඉන්න කාණ්ඩ වලින් අර නොදියුණු ලක්ෂණ තියෙන මත්ස්‍යයන්ගේ. හරිද? ඒතර එතනින් පස්සේ තමයි ටික ටික ලක්ෂණ දියුණු වෙලා දැන් මත්ස්‍යයන් ගත්තට පස්සේ මත්ස්‍යයන් ඔක්කොම ඉන්නේ ජලයේනේ. එයාට භෞමික පරිසර වල ජීවත් වෙන්න බැහැනේ. ඒතර එතනින් පස්සේ ඔන්න ටික ටික ලක්ෂණ දියුණු වෙනවා. අපි බලමු මේ මත්ස්‍යයන්ගේ ලක්ෂණ ඊට කලින් මත්ස්‍යයන් සඳහා බලමු උදාහරණ කිහිපයක්. ඒතකොට මත්ස්‍යයන් ගත්තට පස්සේ මිරිදිය, කරදිය, කිවුල්දිය කියන හැම පරිසරයකම ජීවත් වෙනවා. මේ ඉන්නේ වගේ මත්ස්‍යයන් කිහිපයක්. මෝදු අශ්වයා, සමනල මත්ස්‍යයා, මඩුවා, මෝරා, බලයා, ඊට පස්සේ තිලාපියා, අශෝක පෙතියා, බන්දුල පෙතියා, බුලත් හපයා මේ ඒ විදිහට පුතේ මේ විශාල ප්‍රමාණයක් ඉන්නවා මත්ස්‍ය විශේෂ. හරිද? මිරිදිය වගේම හරදිය වගේම කිවුල්දිය ජීවත් වෙනවා. ඒ වගේම මේ මත්ස්‍යයන් ගත්තාම මෙයාලගේ බලමු මේ පොදු ලක්ෂණ ටික. මේ මෙයාලගේ පුතේ සැකිල්ල, ඒ කියන්නේ අභ්‍යන්තර සැකිල්ල අස්තිමය හෝ කාර්ට්ලේජ් වෙනවා. සමහර අයගේ සැකිල්ල අස්තිමයයි. ඒ වගේම තවත් සමහර අයගේ සැකිල්ල කාර්ට්ලේජ්මයයි. දැන් ඔය දෙකෙන් ඉස්සෙල්ලම ඇති වෙලා තියෙන කාර්ට්ලේජ්. හරිද? කාර්ට්ලේජ් සැකිල්ල තමයි ඉස්සෙල්ලම ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අස්තිමේ සැකිල්ල ටික ටික විකරණය වෙලා සම්භව වෙලා තියෙන්නේ. කාර්ට්ලේජ්මය සැකිල්ල ගත්තාම ඒකේ තියෙන මේ කාර්ට්ලේජ් සැකිල්ල කියන අපි මේ ඔය සැකිල්ලේ ස්වභාවය අනුව මත්ස්‍යයන් ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරනවා. කොන්ඩ්‍රික්තියස් සහ ඔස්ට්‍රික්තියස් විදියට. කොන්ඩ්‍රික්තියස්, ඔස්ට්‍රික්තියස්. කොන්ඩ්‍රික්තියස් කියලා කියන්නේ පුතේ කාර්ට්ලේජ් මත්ස්‍යයන්. හරිද? ඔස්ට්‍රික්තියස් කියලා කියන්නේ අස්තික මත්ස්‍යයන්. කාර්ට්ලේජ් මේ මත්ස්‍යයන් ඉන්නේ සාමාන්‍යයෙන් 10%ක් වගේ. ඒ කියන්නේ මෝරා, මඩුවා ඇතුළු ප්‍රධාන වශයෙන් මෝරා සහ මඩුවා. ඔයාලා සාමාන්‍යයෙන් මේ මඩුවෝ සහ මෝරෝ දැකලා නැති වුණාට ඔය මේ මාළු එහෙම කියනවනේ. ඔය මාළු කියනකොට හැබැයි යාළුවෝ ටිකක් ගණන් මාළු මේ මොකද යාළුවගේ අනිත් මාළුන්ගේ වගේ කටු අයින් කරන්න කියලා එකක් නැහැ. කටු නැහැ. තියෙන්නේ කාර්ට්ලේජ් එක ගණ හැමක් තියෙන්නේ. ඒකත්
කන්න පුළුවන් හරිද මේ කාට්ලේජ් මේක කාට්ලේජ් සැකිල්ලක් තමයි තියෙන්නේ මේ නමුත් දැන් අපි අනිත් මාළු වර්ග ගත්තාම අපි දන්නවනේ අනිත් මාළුන්ගේ කටු තියෙනවනේ යාළගේ අස්තිමේ තියෙන්නේ අස්තිමේ සැකිල්ලක් තියෙන්නේ නමුත් අරයලක තියෙන්නේ ඕරමඩුව වගේ මස්යන්ගේ තියෙන්නේ අස්තිමේ නෙවෙයි කාට්ලේජ්මේ සැකිල්ලක් තියෙන්නේ ඒතර ඔය සැකිල්ලේ ස්වභාවය අනුව තමයි ඒ කට්ටිය වර්ග දෙකකට වෙන් කරලා තියෙන්නේ අස්තිමේ සහ කාට්ලේජ් විදිහට අපි ওই දෙගොල්ලෝගේ වෙනස්කම් ගැන කතා කරමු අවසානයේදී හොඳේ ඊට පස්සේ පුතේ මෙයාලගේ දේහ හැඩය ගත්තට පස්සේ මෙයාලගේ දේහ හැඩය අනාකූල හැඩයක් තියෙන්නේ. එතන මේ අනාකූල හැඩය මොකටද මස්යන්ට වැදගත් වෙන්නේ? ජලයේ මස්යන් පුතේ පිහිනීම මගින් සංචරණය කරන්නේ. ඒතර මෙයාලා ජීවත් වෙන ජලයේ. ඒතර ජලයේ පිහිනීමේදී ජලය මගින් නැති වෙනවා ප්‍රතිරෝධයක්. හරිද? අන්නේ ප්‍රතිරෝධය අවම කරගෙන පිහිනීම සඳහා ඔය අනාකූල හැඩය බෙහෙවින් වැදගත් වෙනවා. ඒ වගේම දැන් මේ මාළුන්ගේ ලක්ෂණ ගත්තට පස්සේ පුතේ ඇත්තටම මේව බලන්නකො මේ අමුතුවෙන් පාඩම් කරන්න ඕනේද කියලා බලන්නකො. දැන් ඔයාලා මාළුවෙක් මතක් කරන්නකො ඒ කොරලිය දන්නෝනේ හැමෝම තිලාපියා කියලා කියන්නේ. හරිද? එතකොට ජලයේ මේ දේහය අනාකූල හැඩයක් කියලා දන්නවා. ඊළඟට දේහේ කොරපොතු වලින් ආවරලා තියෙන්නේ. හරිද? දේහේ කොරපොතු තියෙනවනේ. කොරපොතු වලින් ආවරලා තියෙනවා. ඒ වගේ පිහිනීම සහ සන්තුලනය සඳහා වරල් තියෙනවා. පිහිනීම සහ සන්තුලනය කියන්නේ සම්බරව ඉන්න එකනේ. ඒ සඳහා වරල් තියෙනවා. ඊළඟට ජලයේ කම්පන හඳුනාගත හැකි විදිහ අංශ රේඛා පද්ධතියක් තියෙනවා. තනි කර්ණිකාවක් සහ තනි කෝෂිකාවකින් යුත් මේ හෘදයක් තියෙනවා. හෘදයේ කුටීර දෙකයි තියෙන්නේ. අර බලන්නකෝ. ඒක ක්‍රමිකව වෙනස් වෙන හැටි බලන්න. හෘදයේ කුටීර දෙකයි තියෙන්නේ. ඊළඟට සසනේ සඳහා ජලක්ලෝම ඒ කියන්නේ කරමල් තියෙනවා. ඒ වගේම පුතේ මෙයාලා චලතාපී සතුන්. චලතාපී සතුන් කියන්නේ කවුද පුතේ? දේහ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය සමග වෙනස් වෙන එක. very good. දේහ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය සමග වෙනස් වෙන සතුන්ට අපි කියනවා චලතාපීන් කියලා. ඒතොර මස්යන් කියලා කියන්නේ චලතාපී. ඒ වගේම මෙයාලගේ ඇසිපිය නොමැති ඇස් තමයි තියෙන්නේ. ඇසිපිය නොමැති ඇස් තමයි මෙයාලට පිළිලා තියෙන්නේ. right ඔන්න ඔය කියන ලක්ෂණ තමයි තියෙන්නේ. ඔය ලක්ෂණ වලින් ලක්ෂණ කීපයක් මතක තියාගන්න. එතකොට මේ ඇත්තටම මේ වගේ ලක්ෂණ කියන්නේ මේ මාළු මස්යන්ගේ ලක්ෂණ මෙහෙම මතක තියාගන්න අපහසුයක් නෑ. මොකද අපි මාළු ඕන අතරම දැකලා තියෙනවා. ඉතින් මේ යාළගේ මේ ලක්ෂණ පාඩම් කරන්න ඕනේ නෑ වෙනවා. හරිද? ඔය තියෙන ඔය කොන්ඩ්‍රික්ටියස් සහ ඔස්ටික්ටියස්. ඒ කියන්නේ කාර්බනේජීය මස්යන් සහ ආස්තික මස්යන්. හරිද? ඒතර කොන්ඩ්‍රික්ටියස් ලගේ අභ්‍යන්තර සැකිල්ල කාර්ටිලේජ් වලින් හැදිලා තියෙන්නේ. ඊළඟට ඔස්ටික්ටියස් ලගේ අභ්‍යන්තර සැකිල්ල අස්ථි වලින් හැදිලා තියෙන්නේ. එතකොට මෙයාලගේ වෙනස්කම් බලමු. මේ තියෙන යාලගේ වෙනස්කම් ටික. අභ්‍යන්තර සැකිල්ල කොන්ඩ්‍රික්ටියස් කියලා කියන්නේ අස්ථික මස්යන්. sorry මේ කාර්ටිලේජ් මස්යන්. ඔස්ටික්ටියස් කියලා කියන්නේ අස්ථික මස්යන්. කොන්ඩ්‍රික්ටියස් ලගේ අභ්‍යන්තර සැකිල්ල කාර්ටිලේජ්මයයි. නමුත් ඔස්ටික්ටියස් ලගේ අභ්‍යන්තර සැකිල්ල අස්ථිමය වෙනවා. ඊට පස්සේ කොන්ඩ්‍රික්ටියස් කරදියේ පමණයි ජීවත් වෙන්නේ. හරිද? කරදිය ඔස්ටික්ටියස් කරදිය මෙරිදිය දෙකේම ජීවත් වෙනවා. කාර්ටිලේජ් මස්යන් අතරින් 10% විතර වෙනවා. 90% විතර ඉන්නවා අස්ථික මස්යන්. කාර්ටිලේජ් මේ අයගේ ජලක්ලෝම පැලුම් පිදානයකින් ආවරණය වෙලා නැහැ. පිදානයක් කියලා කියන්නේ දැන් ඔයාලට මේ මෙතන යටින් ඉන්නෝනේ තිලාපියා. හරිද? මේ අපි සාමාන්‍යයෙන් මෙයාට කියන්නේ කොරලිය කියලා කියනවා. ජපානි කොරලිය කියලා කියනවා. එක එක නම් කියනවනේ. මම හිතනවා ඉතින් මේ මාළුව දැකපු නැති කෙනෙක් මේ ප්‍රදේශවල ඉන්න විදියක් නැති ඇති. හරිද? මේ හැමෝම දැකලා තියෙනවනේ. ඒ වගේම හැමෝගෙම ගෙවල් වලට ගෙනල්ලත් ඇති. මේ හරිද? මෙතන පුතේ මේ පිදානය කියලා කියන්නේ දැන් ඔයාලට පේනවා අපි කියන්නේ මේ එතන කියනවා මොකද්ද මේ මෙතන ඔයාලට පේනවා ඇති මෙතනනේ කරමල් තියෙන මේක ඇතුළේනේ. හරිද? ඒතර මෙන්න මේ කොටස තමයි කියන්නේ පිදානය කියලා. හරිද? මේ මෙයාලගේ මේ ජලක්ලෝම පැලුම් පිදානයකින් ආවරලා තියෙන්නේ. මේ කොටසට අපි කියනවා මොකද්ද මේ අමුතු නමක් කියනවා මේ කියන්නේ
සම්මත නමක් නෙමෙයි මේ ඔය ඒකට කියනවා කාන්තොළු දුවේනේ කාන්තොළු කියලා දුවේ කියනවා මේ එතුණ ඔන්නක තමයි පිදානය කියලා කියන්නේ ජලක්‍රම පැලුම් පිදානකින් ආවරලා තියෙන්නේ හැබැයි මේ කාර්ලේජ්මයා කිව්වේ එහෙම පිදානකින් ආවරලා නැහැ ඊට පස්සේ කොන්ඩ්‍රක්ටියස් අයගේ මුඛය දෙහි පූර්ව කෙළවරේ පිහිටයි මුඛයේ දෙහි පූර්ව කෙළවර මුඛයේ දෙහි පූර්ව උදරියෝ පිහිටයි මේ බලන්න මෙයාලගේ මෝරගේ කට කියන මුඛය මේ පහළට අවිලා තියෙන්නේ හරි මේ පහළට අවිලා තියෙන හැබැයි මෙයාලගේ පූර්ව කෙළවරේ තමයි මුඛය පිහිටලා තියෙන්නේ මේ නමුත් කොන්ඩ්‍රක්ටියස් ලගේ පූර්ව උදරියෝ පිහිටලා තියෙන්නේ ඊළඟට කොන්ඩ්‍රක්ටියස් ලගේ තියෙන්නේ විෂමාංශ පෞච්ච වර්ලක් ඔස්ටික්ටියස් ලගේ තියෙන්නේ සමාංශ පෞච්ච වර්ලක් මොකද්ද ඒ වෙනස්කමේ තේරුම පුළුවන් නම් මට ඒක තේරෙන කෙනෙක් කියන්න විෂමාංශයි සමාංශයි විෂමාංශ කියන්නේ අසමාන සමාංශ කියන්නේ සමාන ඔව් විෂමාංශ කියලා කියන්නේ පුතේ මෙහෙමයි දැන් මේ මෙතන පේන්නේ නැහැ පැහැදිලිව මෝරගේ මේ වරල මේ පෞච් වරල කියන්නේ මේ පිටිපස්ස තියෙන වරල හරිද මෝරගේ මේ වරල ගත්තට පස්සේ මේ උඩ කොටස දිගින් වැඩි යට කොටස දිගින් අඩුයි හරිද උඩ කොටස දිගින් වැඩි ඒකෝට විෂමාංශයි දෙපැත්තම උඩයි යටයි සමාන වෙන්නේ නැහැ නමුත් දැන් මෙයාලගේ බලන්න මෙයාලගේ උඩ කොටසයි යට කොටසයි සමානයි මේ මෙන්න මේ වර්ල තමයි මේ කෙළවරේ තියෙන වර්ල තමයි ওই පෞච් වර්ල කියලා කියන්නේ. ඒත් මෙයාලගේ සමාංශයි. ඒ කොටස් දෙක සමානයි. නමුත් මෙයාලගේ ඒ කොටස් දෙක අසමානයි. දැන් මල් තිලාපියෙත් එහෙමනේ. තිලාපියකින් හරි මැදින් අපිට සමාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. සමාංශ පෞච් වර්ලක් තියෙන්නේ. නමුත් මේ කොන්ඩ්‍රක්ටියස් වලට තියෙන්නේ විෂමාංශ පෞච් වර්ල. right දැන් ඔය අපි කතා කරේ මත්ස්‍යයන් ගැන. මේ තම්පිස් කේස් කියලා කියනවා. ඒතකොට මෙතනින් පස්සේ පුතේ ඊට වඩා ටිකක් ලක්ෂණ දියුණු වෙලා සම්භව වෙනවා ඇම්ෆිබියා. ඒ කියන්නේ උභයජීවි. දැන් මෙයාට දැන් මත්ස්‍යයන්ට ගොඩබිම ආක්‍රමණය කරන්න බෑ. ගොඩබිමට ජීවත් වෙන්න බෑ. ඊළඟට ගොඩබිම ආක්‍රමණය කරනවා උභයජීවීන්. හැබැයි උභයජීවීන් ගොඩබිම ආක්‍රමණය කරාට එයාට ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න අනිවාර්යයෙන්ම ජලය අත්‍යවශ්‍යයි. හරිද? මොකද යාළගේ ජීවන චක්‍රයේ සමහර අවස්ථා ජලය තුල තමයි තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ජලය ඕනේ. නමුත් ගොඩබිම ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. හරි? පුතේ අහලා තියෙනවා මේ දරුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා මෝරාගේ කරමල් පේනවද කියලා පිළිතුර. නෑ මෝරාගේ කරමල් පිටට පේන්නේ නැහැ. ඒ වුණාට එයාලගේ තියෙන ජලක්‍රම පැලුම්. හරිද? ඒ පැලුම් පිටට පේනවා. පැලුම් වල පිටට පේනවා. කරමල් තියෙන්නේ මේ ඊට ටිකක් ඇතුලෙන්. කරමල පේන්නේ නැහැ. ඔයාලට මේකේ බලා ගන්නත් අමාරුයි. මේ ඒ පැල්ම පේනවා. හරිද? මේ වගේ විධානයක් නැහැ. මේ වගේ මේ විධානකින් ආවරලා නැහැ. ඒ පැල්ම තමයි පේන්නේ. හරිද? right අපි යමු ඊළඟට මේ උභයජීවීන් ගැන කතා කරන්න. ඒතර උභයජීවීන් ගත්තට පස්සේ පුතේ උභයජීවීන්ට උදාහරණ වල දානවා. උභයජීවීන් සඳහා උදාහරණ මට කියන්න. උභයජීවීන් ගෙම්බා, මැඩියා, සලමන්දරා. ඔව් ගෙම්බා, මැඩියා, සලමන්දරා, නූට්ට කියලා කෙනෙක් ඉන්නවා. තව පණු ගෙම්බ කියලා ඉන්නවා. ඒතර ඔන්න වගේ ඔය පේනවාද? ඔය තෝර අපේ ඥාති පරම්පරාවල් නේ. මොකද අපි දැන් පරිණාමයේ ආපස්සට ගියොත් අපේ ඥාති තමයි ඔය ඉන්නේ. ගෙම්බ ඥාති. අයි මොකද අපිට වඩා මේ කලින් සම්භව වෙලා තියෙන්නේ. එතනින් පස්සේ තමයි අපි සම්භව වුණා කියලා අතනම පිළිගන්නේ. මේ ඔයාලට මතකයි අපි පරිණාමයේදී කතා කරනවනේ ඔය ගැන පැහැදිලිවම. මේ 9 වසරේදී. හරි ඒතර පුතේ ওই විදියට මේ
සම්බන්ධ මේ ගෙම්බා නූට්ටා මැඩියා සලමන්තර අපිට ගන්න පුළුවන් මේ පණු ගෙම්බු උදාහරණ විදියට. හා ඒ වගේම ඔයාලට තව දෙයක් කියන සමහර මට මතකයි දවසක් කිව්වා මේ අපේ දරුවෙක් මම 9 වසරේ ගැන කතා කරද්දී මේ ඔයාලට 9 වසරේ මේ සමහර පාඩම් අහුන්නේ නැහැ කියලා. හරිද? දැන් ඔයාලට මම කියන්නේ මේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ වගේ දරුවන්ට පුළුවන් 9 වසරේ මම පන්ති මම කරනවානේ මම කියන අවශ්‍ය නම් ඒක ඉතින් අපිට ලොකු කියන ඔයාලට දැන් අර මේක දැන් අපේ පඩිපෙලක් වගේ යන්නේ. ඒ පඩිපෙලේ දැන් අපි 6 ඉඳන් 7ට යනවා. මේ පඩිය ඉස්සරහට යන්නේ. ඒතර ඔයාලට 9 වසරේ අවසාන ටික ඒ පඩිපෙලේ මිස් වෙලා ඇති. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඔයාලට පුළුවන් 9 වසරේ පන්තියට සම්බන්ධ වෙන්න 10 වසරේ අයට මම කියන්නේ 11 වසරේ කට්ටිය නම් 9 වසරේ ගැටලුවක් වුණේ නැහැ. මේ ඔයාලට අවශ්‍ය නම් පුළුවන් සම්බන්ධ වෙලා ඒ අඩුපාඩු ටික හදාගන්න. දැන් මට හිතෙන්නේ යන්නේ හැබැයි දැන් අපරාධ වලට පරිණාමයේ පාඩම් ටිකේම කරා මට ඒක මතක් වුණේ කලින් කියන්නේ දැන් යන්නේ 13 වෙනි පාඩම තමයි පටන් ගන්න තියෙන්නේ. ඒව නම් ඔය හරිත සංකල්පය වගේ පාඩම් පරිණාමය කියන හැම පාඩමක් ගොඩක් වැදගත්. මොකද ආයේ පාඩම අහුවෙන්නේ නැහැ 10 දිත් නැහැ 11 දිත් නැහැ. හරිද? ඒක මට හිතෙන ඔයාලට කෙරුන්නේ නැහැ නේ. මේ ඒක YouTube දාලත් නැද්ද? YouTube එකේ දිනව පුතේ. YouTube එකේ බලන්න පුළුවන් 9 වසරේ මේ ඔය පරිණාමයේ පාඩම් ටික තියෙනවා හොඳ ලස්සනම තියෙනවා. ඒ ටික බලන්න. මේ එහෙම බලන්නත් පුළුවන් ඔයාලට ඉඩ දින වෙලාවක නැත්නම් ඔයාලට අවශ්‍ය නම් 9 වසරේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. 9 වසරේ තියෙන්නේ සමුදා 6:35ට තියෙනවා. ආයෙත් දින බ්‍රහස්පතින්දා 6:35ට. මේ ඔයාලට එහෙම 9 වසරේ පන්තියට සම්බන්ධ වෙන්න ඕන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම මේ 10 වසරේට කියන්නේ ඒ අඩුපාඩු දැන් අවසාන පාඩම් ටික කියන්නේ දැන් 13 වෙනි පාඩමනේ. හරිත සංකල්පය කියන පාඩම තමයි තියෙන්නේ. ඒක දෙවෙනි වාරේ තියෙන අවසාන පාඩම. ඉතින් ඒවා අපිට මේ දැන් ආය අහුවෙන්නේ හරිත සංකල්පය වගේ පාඩම් ලොකු අමාරු පාඩම් නෙවෙයි. හැබැයි ආය අහුවෙන්නේ නැහැ. මේ 10 දින් නැහැ 11 දින් නැහැ. ඉතින් අර අපේ මූලික දැනුම හදාගන්න ඒවා හොඳයි. විභාගෙට නම් සාමාන්‍ය පෙළට නම් ඔය වගේ වයින් සාමාන්‍ය දෙනුම් ප්‍රශ්න වලින් වගේ අහන්න පුළුවන්. මොකද සාමාන්‍ය 38 39 40 වගේ දේවල් හැදෙන්නේ ඒවත් එක්කනේ. ඒ හැරෙන්නට වෙන නම් ඉතින් ලොකු වැදගත්කමක් වෙන්නේ. ඔයාලට කාලයක් තියෙනවා නම් ඒව පොඩ්ඩක් මැනේජ් කරගෙන පුළුවන් නම් සම්බන්ධ වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සර් ලින්ක් එක group එකට දානවද? ඔය ලින්ක් එකෙම තමයි පුතේ සම්බන්ධ වෙන්නේ. හා සර්. හරි. ඔබේ ජීවීන්ගේ ලක්ෂණ බලමු මොන වගේද කියලා. ඔය තියෙන්නේ ඔබේ ජීවීන්ගේ ලක්ෂණ. ජීවන චක්‍රයේ ජලජ අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ජලය අවශ්‍යයි, අත්‍යවශ්‍යයි ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න. රූපාන්තරණයක් සහිතයි. මෙන්න මේ රූපාන්තරණය. කවුද දන්නේ රූපාන්තරණය කියන්නේ මොකක්ද කියලා? මතක නම් මට කියන ඔබ හැමෝම දැනගන්න ඕනේ 8 වසරේදී උගන්වන රූපාන්තරණය ගැන. රූපාන්තරණය කියන්නේ මොකක්ද කියලා මතක කාටද? ජීවන චක්‍රයේ වෙනස් අවදි ගැනීම. රනිදු ටිකක් ළඟට ආවා. විවිධ ජීවන චක්‍රය කියලා කියන්නේ යම් ජීවියෙකු උපතේ සිට වැඩිණු ජීවියෙකු බවට පත් වෙලා මරණය දක්වා අපේ ජීවිතේ ගත කරන අවස්ථා අනුපිළිවෙල. අවදි අනුපිළිවෙල තමයි අපි හඳුනන ජීවන චක්‍රය විදියට. මේ රූපාන්තරණය කියලා කියන්නේ සමහර ජීවීන් ඉන්නවා සමහර ජීවීන්ගේ දැන් අපි ගමු මානවයා ගමු මිනිසා ලදරුවෙක් විදියට කුඩා දරුවෙක් විදියට බිහි වෙනවා. ඊට පස්සේ යා වැඩිණු දරුවෙකු බවට පත් වෙනවා. ඊට පස්සේ නව යෝන් වියට පත් වෙනවා. ඊට පස්සේ යෝන් විය කියන්නේ තරුණයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ මහලු විය. ඔය විදිහට යනවනේ. ඔය අවදි වලදී අපේ බාහිර ස්වરૂපයේ බොහෝ සෙයින් වෙනස් වෙන්නේ නැහැ නේ. කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතමු මානව ස්වરૂපයක් තමයි තියෙන්නේ. කුඩා ඉපදුනාට පස්සේ. ඊට පස්සේ මේ තරුණ වියටපත් වුණාට පස්සේ මානව ස්වરૂපය තමයි තියෙන්නේ. ඒකේ ලොකු බාහිර වෙනසක් වෙන්නේ නැහැ. කියන්නේ අපි පේනවා. සමේ පැහැය පොඩි අර ඒක වෙනසක් වෙන්න පුළුවන්. නමුත් මේ අපේ බාහිර ශරීරයේ ස්වභාවය එහෙම විශාල වශයෙන් වෙනස් වෙන්නේ නැහැ. හලුවියත් එහෙමයි.
නමුත් සමහර ජීවීන් ඉන්නවා එයාලගේ එක එක අවදිවලදී එකිනෙකට වෙනස් බාහිර ස්වරූපයන් පෙන්වුම් කරන්නේ. හරිද? බාහිර ස්වරූපයන් පෙන්වුම් කරනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ රූපාන්තරණය කියලා. ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවලදී එකිනෙකට වෙනස් බාහිර ස්වරූපයන් පෙන්වුම් කිරීම තමයි රූපාන්තරණය කියලා හඳුන්වන්නේ. මේ රූපාන්තරණයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මතක ඇති අසම්පූර්ණ රූපාන්තරණයයි සම්පූර්ණ රූපාන්තරණයයි. මේ සම්පූර්ණ රූපාන්තරණයේ අවස්ථා හතරක් තියෙනවා. සම්පූර්ණ රූපාන්තරණය පෙන්වු කරන සතෙක් තමයි සමනලය. එයාගේ තියෙන ජීවන චක්‍රයේ තියෙන අවස්ථා හතර තමයි පුතේ දැන්. බිත්තර වලින් හැදෙන්නේ බිත්තර වලින් හැදෙනවා කීටයක්. ඒ කියන්නේ දලඹුවක්. ඊට පස්සේ පිලා අවස්ථාවට ඇවිල්ලා සුහුඹුලා බවට පත් වෙනවා. හරිද? ওই විදිහට බිත්තර සමනලයා කියන්නේ සුහුඹුල් සතානේ. ඒතකොට එයා බිත්තර ඒ දෙන්න අතර ලොකු වෙනසක් තියෙනවා. ඊට පස්සේ බිත්තර වලින් හැදෙන්නේ කීටය දලඹුවෙක්. එයා ඒතකොට සමනලයයි දලඹුවයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඊට පස්සේ දලඹුවා නැවත පිළවෙකු බවට පත් වෙනවා. ඒකත් වෙනස්. ඒතකොට ඔන්න ඔය විදිහට ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවලදී එකිනෙකට වෙනස් බාහිර ස්වරූපයන් පෙන්වුම් කිරීම තමයි අපි හඳුන්වන රූපාන්තරණය විදිහට. ඔය මම කලින් කතා කරේ සම්පූර්ණ රූපාන්තරණයනේ. උභය ජීවීන්ට ගොඩක් වෙලාට තියෙන අසම්පූර්ණ රූපාන්තරණය. ඒ කියන්නේ ජීවන චක්‍රයේ අවස්ථා තුනයි තියෙන්නේ. ඒ ජීවන චක්‍රයේ තියෙන අවස්ථා තුන තමයි බිත්තර, සිසුවා සහ සෝඹුලා. සිසුවා නෙවෙයි සිසුවා. හොඳේ. බිත්තර දැන් ගෙම්බගේ අපි ගමු ගෙම්බගේ ගෑනු සතා ගෙම්බි දානවා බිත්තර. ඩලේ ආශ්‍රිත බිත්තර දානවා. ওই බිත්තර වලින් හැදෙනවා ඉස්ගෙඩියා. කියන්නේ සිසුවා කියලා කියන්නේ ඉස්ගෙඩියා. ඉස්ගෙඩියා අවදි කීපයක් පහු කරලා කැවන්ඩු ඉස්ගෙඩිය බවට පත් වෙලා එයා සෝඹුල් ගෙම්බෙකු බවට පත් වෙනවා. ඒතකොට ওই අවස්ථා තුන වෙනස්නේ. ගෙම්බා මේ බිත්තර ඉස්ගෙඩියා කියලා කියන්නේ බාහිර ස්වරූපයේ බොහෝ සෙයින් වෙනස්. හරි? ඔන්න ඔකට තමයි අපි කියන්නේ රූපාන්තරණය කියලා පුතේ. ඊට පස්සේ මෙයාලගේ සම ගත්තට පස්සේ මෙයාලගේ සම මේ තුනී සෙවලමය සමක් තියෙන්නේ. කොරපොතු නැහැ දැන්. කලින් කතා කරපු මත්ස්‍යයන්ගේ කොරපොතු තිබුණා. හැබැයි මෙයාලගේ කොරපොතු නැහැ. ඊළඟට සංචරය සඳහා පංචාංගුලික ගාත්‍රා තියෙනවා. පංචාංගුලික ගාත්‍රා පිළිලා තියෙනවා. හෘදේ කුටීර 3යි. දැන් බලන්නකෝ. මත්ස්‍යයන්ගේ හෘදේ කුටීර 2යි තිබ්බේ. දැන් මෙයාලට එනකොට හෘදේ කුටීර 3ක් වෙලා තියෙනවා. ඒ කර්ණිකා 2ක් සහ තනි කෝෂිකාවක් තියෙනවා. ඊළඟට සසනය පංචාංගුලික ගාත්‍රා කියන්නේ පංචාංගුලික ගාත්‍රා කියලා කියන්නේ පුතේ මේ එයාලගේ අංගුලිකා 5ක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ගාත්‍රා කියලා කියන්නේ අපි කියන්නේ එයාලගේ අපි කියන කකුල් අත් කියලා කියමුකෝ. හරිද? ඒ වගේ ගාත්‍රා එහෙම වෙන් කළා නැහැ. අපි ඉන්නේ කකුල් අත් තියෙන්නේ. ඒ ගාත්‍රාවල මේ පංච කියන්නේ 5යිනේ. අංගුලිකා. ඒ කියන්නේ කොටස් 5ක 5ක් විහිදලා තියෙනවා. හරි? සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා කියන්නේ ඒකයි. විහිදලා තියෙනවා. හෘදේ කුටීර 3යි. ඊට පස්සේ සසනය පෙනහළු සමහෝ මුඛය මගින් බලන්න. ඔන්න දැන් මෙයාට දැන් මත්ස්‍යයන් සසනය කරේ කරමල් වලින්. දැන් මෙයාලට පෙනහළු ලැබිලා තියෙනවා. හැබැයි මෙයාලගේ සසන අවයව 3ක් තියෙනවා. පෙනහළු වලින් සසනය කරන්නත් පුළුවන්. සම මගින් සසනය කරන්නත් පුළුවන්. මුඛය මගින් සසනය කරන්නත් පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් දැකලා ඇති ඔය මැඩියෝ ගොඩබිම ඉන්නකොට ඉන්නෝනේ දැන් ගෙවල් ඇතුළෙත් ඉන්නෝනේ අර ගස් ගෙම්බු කියලා જાතියන්නේ මැඩියෝ. එයාලා මේ මුඛය මගින් සසනය කරනවා. එයාලගේ යට කොටස මේ පිම්බෙනවා ආයි හැකිලනවා. පිම්බෙනවා හැකිලනවා. ඒ මුඛය මගින් සසනය කරනවා. ඒ වගේම මේ පෙනහළු මගින් සසනය කරන්න පුළුවන්. දැන් ඒ වගේම මේ තෙත සම මගින් දැන් ජලයේ තුල ඉන්නකොට වතුර යට ඉන්න පුළුවන් නේ ගෙම්බොන්ට. ඒ වතුර යට ඉන්නකොට එයාලා සසනය කරන්නේ තෙත සම මගින්. ජලයේ දියලා තියෙන ඔක්සිජන් සම මගින් ලබා ගන්නවා සසන ක්‍රියාවලිය සඳහා. ඒක ඔය විදිහට සසන අවයව 3ක් පිළිලා තියෙනවා. ඒ වගේම මෙයාලුත් පුතේ අපි හඳුන්වන්නේ චලතාපින් විදිහට. ඒ කියන්නේ දේහ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය සමග වෙනස් වෙනවා. හරි. ඔය උභයජීවීන්ගේ ලක්ෂණ. හරි නේද? මොනවාරි ගැටලු දෙනවනම් අහන්න. උභයජීවීන් සම්බන්ධව. නැත්නම් අපි යමු ඊළඟට රූපාන්තරණය කියන එක චුට්ටක් අය කියලා දෙන්නකෝ. රූපාන්තරණය කියලා කියන්නේ පුතේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවලදී එකිනෙකට වෙනස් බාහිර ස්වරූපයන් පෙන්වුම් කිරීම. දැන් අපි උදාහරණයක් ගමු ගෙම්බාගේ ගෑනු සතා බිත්තර දානවනේ. ඒ බිත්තර වලින් හැදෙන ඉස්ගෙඩියා. ඒක බලන්න බිත්තරයි ඉස්ගෙඩියයි වෙනස්. ඒ ඉස්ගෙඩියා කාලෙකින් ආයිපත් වෙනවා සුහුඹුල් ගෙම්බෙකු බවට.
ඒතර මේ තුන් දෙනාගේ බාහිර ස්වરૂපය බොහෝ සෙයින් වෙනස්. අන්න ඒ වගේ දැන් ඔය අවස්ථා තුනන්නේ බිත්තර කියන්නේ එක අවස්ථාවක්. ඔය ඉස්ගෙඩිය කියලා කියන්නේ අපි කියන්නේ සිසුවා කියන අවස්ථාව. ඊළඟට වැඩනු ගෙම්බ කියලා කියන්නේ සෝම්බුලා. ඒතර ඔය කියන අවස්ථා තුනේදී එයාලගේ බාහිර ස්වરૂපය ගොඩක් වෙනස්. අන්න ඒකට තමයි අපි කියන්නේ රූපාන්තරණය කියලා. හරි ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවලදී එකිනෙකට වෙනස් බාහිර ස්වરૂපයන් පෙන්වුම් කිරීම. හැබැයි අපි මානවය ගත්තට පස්සේ මිනිසාගේ එහෙම වෙනස්කම් නැහැනේ. ලදරුවා ඊට පස්සේ වැඩනු කෙනා ඊට පස්සේ මහලු වයසේදී එහෙම ලොකු වෙනසක් නැහැ. හරිද? ඉතින් ඒ නිසා අපිට රූපාන්තරණයක් නැහැ. සත්ත්ව ලෝකයේ සමහර සතුන්ට රූපාන්තරණයක් තියෙනවා. හරිද පුතේ? එතකොට සර් හරි බිත්තර සර්. දාන රූපාන්තරණයක් දක්වනවද? මොකද වජිර? බිත්තර දාන හැම සතාවම රූපාන්තරණයක් දක්වනවද? නෑ පුතේ බිත්තර දාන හැම සතාවම රූපාන්තරණයක් දක්වනවා කියලා අපි සලකන්නේ නැහැ වජිර. මේ ප්‍රශ්නේ අතරම හොඳයි අහපේක. මේ සාමාන්‍යයෙන් මං කරු රූපාන්තරණයේ ආකාර දෙකයි තියෙන කියලා. සම්පූර්ණ රූපාන්තරණයයි අසම්පූර්ණ රූපාන්තරණයයි. සම්පූර්ණ රූපාන්තරණය වල වජිර අවස්ථා හතරක් තියෙනවා. හරිද? ඒ අවස්ථා හතර තමයි බිත්තර කීටයා පිලවා සහ සූඹුලා. ඒ අවස්ථා හතර තියෙනවා නම් ඒක සම්පූර්ණ රූපාන්තරණය. ඊළඟට අනිත් අවස්ථාව තමයි මේ අසම්පූර්ණ එක. ඒකේ අවස්ථා තුනක් තියෙනවා. බිත්තර, සිසුවා, සූඹුලා. ඒ බිත්තර වලින් හැදෙන කට්ටිය අපි සලකන්නේ නැහැ රූපාන්තරණය දක්වනවා කියලා. හරි. එහෙනම් අපි යමු නේද ඊළඟ කාණ්ඩෙට. ඊළඟ කාණ්ඩය තමයි උභය ජීවීන්ගෙන් පස්සේ සම්භව වෙනවා උරගයන්. ඒතර මේ උරගයන් කියලා කියන්නේ පෘථුවිය මත භෞමික පරිසරවල ජීවත් වෙන්න වඩා හොඳින්ම හැඩගැසුණු අය. ඒතර මෙයාලගේ ගොඩබිම ජීවත් වීම සඳහා හොඳින්ම අනුවර්තනය වෙච්ච අය තමයි මේ උභයජීවී මේ උරගයන් කියලා කියන්නේ. ඒතර ඔය ඉන්නේ වගේ සතු කීප දෙනෙක් ඉබ්බා, කටුස්සා, කැස්බෑවා, කිඹුලා, තලගොයා ඊට පස්සේ ඊට වඩා සීලුම සර්පයෝ ඊට වඩා හුණා ඒ වගේ බොහෝ සත්ත්ව කොටසක් වෙන මේ උරගයන් ගණයට අයත් වෙනවා. ඒතර පුතේ මෙයාලගේ මේ දේහයේ හැඩගැහිලා තියෙන කටුක පරිසරවල ජීවත් වීමේ හැකියාව. දැන් අපි දැන් මෙතෙක් කතා කරපු අයට ජලය අනිවාර්යෙන් අවශ්‍යයි. ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න ජලය නැතුව බෑ. නමුත් මෙයාලට එහෙම ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න ජලය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරි? මේ ජලය ජීවත් වෙන ජලය අවශ්‍යයි. නමුත් ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න ජලය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු මෙයාලගේ ලක්ෂණ මොනවද කියලා. මෙයාලගේ පුතේ සමගත්තට පස්සේ සම වියලි. ඒ කියන්නේ ග්‍රන්ථි නැහැ, ග්‍රන්ථි තොර කොරළ සමක් තියෙන. කොරළ තියෙනවා වියලි. හරිද? ඒත් දැන් ওই සර්පියෝන්ගේ හැවහරිනවා කියලා අරින්නේ. ඒ කොරළ තමයි පිටින් කොරළ ස්තරය තමයි අයින් කරන්නේ. ඊට පස්සේ සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා තියෙනවා. සමහර අය ගාත්‍රා නැහැ. සර්පයන්ට ගාත්‍රා නැහැනේ. යාලා මේ බඩගෑම් වලින් තමයි සංචරණය කරන්නේ. බලන්න දැන් මෙයාලගේ හෘදය ගත්තට පස්සේ කර්ණිකා දෙකයි අසම්පූර්ණව බෙදෙන කෝෂිකාවක්. දැන් ඔන්න ඊළඟට කුටියට හතරක් වෙන්න යන්නේ. ඒ අතරමැදි අවස්ථාවේ තමයි මේ කට්ටිය ඉන්නේ. මෙයාලගේ කුටියට මේ හෘදේ කුටියට හතරක් නැහැ. ඒ අතරමැදි අවස්ථාවේ තමයි මෙයාලා ගත කරන්නේ. කර්ණිකා දෙකයි අසම්පූර්ණ බෙදෙන කෝෂිකාවක් සහිත හෘදයක් තියෙනවා. හරි? ඊළඟට සසනේ පෙනහළු වගේ සසන කරනවා චලතාපී සතුන්. ඊළඟට තවත් වැදගත් ලක්ෂණයක් තමයි අභ්‍යන්තර සංසේචනය සිදු වෙනවා. මෙන්න මේ අභ්‍යන්තර සංසේචනය කියන්නේ මොකක්ද කියලා දන්නවද? මට දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. දල වශයෙන් තේරෙන විදියට. කවුරුත් දන්නේ නැද්ද අභ්‍යන්තර සංසේචනය ගැන? හරි. මම කියන්නම්කෝ. අභ්‍යන්තර සංසේචනය කියලා කියන්නේ සංසේචනය කියන එක දන්නවනේ. සංසේචනය කියලා කියන්නේ ශුක්‍රාණු සහ ඩිම්බ එකතු වීම. අභ්‍යන්තර සංසේචනය කියලා කියන්නේ
ඔන්නේ ශුක්‍රාණු සහ ඩිම්බ දේහයේ අභ්‍යන්තරයේදී සංසේචනය වීම. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒක වෙන්න නම් ගෑනු සත්තු කියන්නේ ඉන්නොත් පිරිමි සත්තු ගෑනු සත්තුන්ගේ ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු ඇතුළු කරන්න ඕනේ. දැන් අපි මෙතෙක් කතා කරපු පිස්කේස් ඇම්ෆිබියා එයාලගේ අභ්‍යන්තර සංසේචනයක් සිදු වෙන්නේ නැහැ. එයාලගේ සිදු වෙන්නේ බාහිර සංසේචනයක්. උදාහරණයක් විදිහට ගන්නම් මම මෙහෙම මාළුවාගේ ගෑනු සතා කොහොමද කියන්නේ මාළු කෑල්ලනේ. එයා බිත්තර දානකොට මේ ඔය ජලයේ ආරක්ෂිත ස්ථානයක් හොයලා එයාලා පොඩ්ඩක් අර මේ ඒ තියෙන ස්ථානයේ වැලි එහෙම පොඩ්ඩක් එහෙම මෙහෙ කරලා පොඩි වැඩ ටිකක් දාලා වැලි එහෙම දෙපැත්තට මේ හද පොඩි වලක් වගේ හදා ගන්න. හරිද? දැන් ওই වැඩ ටික දානකොට පිරිමි සත්තු පොඩ්ඩක් ඒ පැත්තට ලං වෙනවා. එයා බිත්තර දානවා. බිත්තර දාන්නේ සංසේචන වෙලා නෙවෙයි. එතන සංසේචන ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. සංසර්ගයක් වෙන්නේ නැහැ. බිත්තර දානවා එතන. බිත්තර දැම්මට පස්සේ ඒ බිත්තර මත තමයි බිත්තර එළියේ තියෙන්නේ. හරිද? අර විදිහට පොඩි වලක් වගේ හදලා බිත්තර දානවා. ඒ බිත්තර වලට දානවා ශුක්‍රාණු මේ මාළුවාගේ. ඒතර ඒ අන්න ඒ ඩිම්බ සහ ශුක්‍රාණු සංසේචනය වෙන්නේ මේ අභ්‍යන්තර නෙවෙයි බාහිර පරිසරයේ. බාහිර ඒ කියන්නේ බාහිර සංසේචනය කියන්නේ. උභය ජීවීන්ගෙත් එහෙමයි. දැන් උරගයන්ගේ ඉඳලා වෙන්නේ අභ්‍යන්තර සංසේචනය. එයාලගේ සංසාර ක්‍රියාවලියක් වෙනවා. එතනින් පස්සේ තමයි ඔය සංසේචන ක්‍රියාවලිය වෙන්නේ සංසාරේ. දැන් ඔයාලා දැකලා තියෙන්නේ එකට ඔය වෙල්ලේ ඉන්න සත්තු ඔය වෙල්ලේ ඉන්න පටන් ගන්න තියෙන උභය ජීවීන්ගේ ඉඳලා. දැන් මාළු එහෙම එකට වෙල්ලේ ඉන්න දැකලා නැහැ නේ. ගෙම්බෝ එහෙම ඩබල් ඉන්න දැකලා නැහැ නේ. හැබැයි හූනෝ තලගොයි සර්පයෝ එහෙම වෙල්ලේ ඉන්න දැකලා තියෙන්නේ. එතනින් ඔය අභ්‍යන්තර සංසේචනයෙන් පස්සේ තමයි ඔය ක්‍රියාවලිය පටන් ගන්නේ. right ඔන්න ඔය කියන ලක්ෂණ තමයි උරගයන්ගේ අපි දකින්න තියෙන්නේ. ඒතර උරගයන් සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. හරි එහෙනම් අපි යනවා පුතේ ඊළඟ සත්ව කාණ්ඩයට. කියන්නේ සදහා පංචාංගුලික ගාත්‍රා කියන මොකක්ද? පංචාංගුලික ගාත්‍රා කියලා කියන පුතේ මෙයාලගේ ගාත්‍රාවල අංගුලිකා අපි කියන්නේ අපි නා ඇඟිලි කියලා කියන්නේ ඒ පහක් තියෙනවා. ඒකයි පංචාංග. පංච කියලා කියන්නේ පහයිනේ. අංගුලිකා. ඇඟිලි අපේ ඇඟිලි පහයිනේ. ඒ වගේ එයාලගේ අංගුලිකා ඇඟිලි පහක් තියෙනවා ගාත්‍රාවල. ඒකයි පංචාංගුලික. අපුතේ සර්පයන්ගේ තියෙයිද? නෑ පුතේ සර්පයෝන්ගේ නෑ. සර්පයන්ගේ මම ආරම්භයේදී කිව්වනේ එයාලට පාද නැහැ. එයාලා කොරළසම් වගේ බඩගෑම් වගේ තමයි සංචරණය කරන්නේ. එතකොට අපි ওই පොදු ලක්ෂණ තමයි කතා කරන්නේ. සර්පයන් එතනින් විශේෂයි. එයාලා බඩගෑම් වගේ තමයි සංචරණය කරන්නේ. ඔව්. ඔය සමහර ගෙවල් වල මේ ඇති කරන මාළු ඉන්නේ. ඒ මාළු පැටව දානවා. නෑ පුතේ මාළු පැටව දාන්නේ නෑනේ කවදාවත්. මාළු පැටව දාන්නේ නෑ. මාළු බිත්තර තමයි දාන්නේ. හරිද? ඒ බිත්තර වලින් තමයි පැටව හැදෙන්නේ. එතකොට පැටව බිහි කිරීම කියලා කියන්නේ ශීරපායින්ට පමණක් ආවේනික වූ ලක්ෂණයක්. වෙන කිසිම කෙනෙකුට ඒ පැටව බිහි කිරීම කියන ලක්ෂණය නැහැ. මේ වෙන්නේ දැන් බිත්තර දැම්මම සමහර වෙලාවට බිත්තර ආරක්ෂාව සඳහා ඒ බිත්තර සංසේචන වුණාට පස්සේ මුඛය තුල තියන් ඉන්නවා. සමහර මාළු මුඛයේ කට ඇතුලේ බිත්තර තියන් ඉන්නවා ආරක්ෂාව සඳහා. මොකද අනිත් සතුන් ඒ බිත්තර කන්න පුළුවන් නේ. මාළු දැන් අපි හිතුව මාළු කීපයක් ඉන්නවා නම් ඒ බිත්තර වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා සමහර මාළු බිත්තර කට ඇතුලේ තියන් ඉන්නවා. ඉතින් කට ඇතුලේ තමයි ඊට පස්සේ පැටව බවට පත් වෙන්නේ. ඉතින් ඒවා කටින් එළියට එනවා ඇති. ඒ හැරෙන්නට පැටව දාන්නේ නැහැ බිත්තර. සෝරි මාළු බිත්තර වලින් තමයි පැටව හැදෙන්නේ. හරි ඊළඟ සත්ව කාණ්ඩය තමයි පක්ෂීන්. පක්ෂී ලෝකේ ගත්තට පස්සේ පක්ෂීන්ගේ සඳහා උදාහරණ කිහිපයක් තමයි ඔය ඉන්නේ. පැස්බරා, කිවි, පෙන්ගුයින්,
ගුවන කුරුල්ලා ගිරවා ඊට අමතරව ඉතින් උකුස්සා ඕනතරම් පක්ෂීන් ඉන්නවනේ පරවියනේ සමහර අයගේ තියෙනවනේ ජීවිතේ කොටසක්නේ පරවිය කියලා කියන්නේ ඒ කියන්නේ කෑල්ලක් වගේ ඒ වගේ පිස්සු තියෙනවා ඒ කියන්නේ පිස්සු කියලා කියන්නේ අර එක එක කාලවලදී එක එක හැදෙනවනේ අවදිවලදී පරයෝ හදනවා මාළු ඇති කරනවා ඊට පස්සේ වගේ එක එක යුග එනවා මේ කුකුල්ලු හදනවා හරි එතකොට මේ මෙන්න මේ පක්ෂීන් ගත්තාම මේ පක්ෂීන්ගේ පුතේ පක්ෂී ලෝකයේ අපි විශාලම පක්ෂියා විදිහට හඳුන්වන්නේ කවුද? පැස්බරා. කුඩා පක්ෂියා කවුද? ටීවී ගුණ කුරුල්ලා. කුඩා පක්ෂිය තමයි ගුමන කුරුල්ලා. මේ කිවිට වඩා කුඩා ගුමන කුරුල්ලා. මේ එතන පුතේ මේකේ දැන් මෙයාලගේ සමහර අයට පියාසර කරන්න පුළුවන්. බොහොමයක් අය පියාසර කරන්න පුළුවන්. හැබැයි සමහර අයට පියාසර කිරීමේ හැකියාවක් නැහැ. පැස්බරා, කිවි, පෙන්ගුයින්, එමු ඒ වගේ අයට මේ පියාසර ගන්න බෑ. ඒකට මේ ගොඩක් මේ කියන ගොඩක් පක්ෂීන් ඉන්නවා මේ ඔය හම්බන්තොට බර්ඩ්ස් පාක් එකක් තියෙනවනේ. පෙන්ගුයින්ලා නැහැ හොඳේ. පෙන්ගුයින්ලා නැහැ. ඒ හැරින්න කියන්නේ ගොඩක් පක්ෂීන් වර්ග ඒක ඉන්නවා. ඒක ඉතින් ඔය පැස්බරා ඉන්නවා. මේ කිවිලා එහෙම නැහැ. ඉතින් ගිරව් තමයි වැඩිපුරනේ ගිරව් වර්ග ඉන්නවා සෑහෙන ප්‍රමාණයක්. එක එක පක්ෂීන් වර්ග ඉන්නවා. මේ හරි අපි බලමු පුතේ මේ පක්ෂීන්ගේ ලක්ෂණ ගැන. මෙයාලගේ ලක්ෂණ ගත්තට පස්සේ මෙයාලගේ සැහැල්ලු අස්තිමේ අභ්‍යන්තර සැකිල්ලක් තියෙනවා. මෙයාලගේ සැකිල්ල සැහැල්ලු වීමේ වැදගත්කම වෙන්නේ මොකද මේ පියාසර කරන්න ශරීරය සැහැල්ලු වෙනවා. ඒ නිසා අස්ති මේ අභ්‍යන්තර සැකිල්ල කියන්නේ අභ්‍යන්තර සැකිල්ල අස්ති සැකිල්ල සැහැල්ලු මේ ස්වභාවයක් ගන්නවා. ඒ වගේම වාතයේ ගමන් කිරීමට පහසු වන පරිදි දෙහි අනාකූල හැඩයක් තියෙනවා. පියාසර කිරීමේදී වාතය මගින් වාත ප්‍රතිරෝධයක් ඇති වෙනවා. අන්නේ වාත ප්‍රතිරෝධය අවම කරගෙන පියාසර කිරීමට ඔය දෙහි අනාකූල හැඩය වැදගත් වෙනවා. ඒ වගේම පිහාටු වලින් ආවරණය වූ සමක් තියෙනවා. ඒ වගේම පොරල තියෙන පුළුවන් පොරල ටික තියෙන්නේ ගාත්‍රාවල විතරයි. ඊළඟට සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රාක් තියෙනවා. මේ මෙයාලගේ පුතේ පූර්ව ගාත්‍රා පියාපත් බවට පත් වෙලා තියෙනවා. හරි පියාපත් බවට පත් වෙලා තියෙන පූර්ව ගාත්‍රා. ඒ වගේම ඇසිපිය සහිත ඇස් තියෙන්නේ තියුණු දෘෂ්ටියක් තියෙනවා. සාමාන්‍ය මෙයාලගේ දෘෂ්ටිය කොච්චරද කිව්වොත් දැන් උකුස්ස වගේ අයට කියන්නේ මෙහෙමයි. හරිද? උකුස්ස වගේ අයට උකුස්ස වගේ සතුන් ගොඩක් උඩින් ඉපදී පියාසර ගන්න ඒ කට්ටිය පහළට එනවා අඩුයිනේ. ඒතොර එයාලට උඩ ඉන්නකොට උඩින් පියාසර කරනකොට යට ඉන්න සත්තු කුඩා සත්තු පවා පේනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ජලයේ වතුර ඇතුලේ ඉන්න උඩ ඉන්නකොට ඉහළ ඉන්නකොට වතුර ඇතුලේ ඉන්න සත්තුත් පේනවා කියලා තමයි කියන්නේ. හරිද? මේ පුතේ ඔයාලගේ මයික් ඔෆ් කරගන්න අවශ්‍ය වූ විටක පමණක් මයික් එක ඔන් කරගන්න. මේ නැත්තම් මේ ඒක පොඩි මේ ලොකු බාධාවක් වෙනවා නේ. අවශ්‍ය වූ විටක ඔන් කරගන්න දැනට ඔෆ් කරලා තියාගන්න. හරි ඊට පස්සේ මෙයාලගේ පුතේ මේ මුඛේ දත් නැහැ. ඒක විශේෂ ලක්ෂණයක්. මෙයාලට තියෙන විශේෂම ලක්ෂණයක් තමයි අනන්‍ය වූ ලක්ෂණයක් තමයි භෝජන රටාව අනුව හැඩ ගැසුණු හොටයක් තියෙනවා. හරිද? මුඛයක් නැහැ භෝජන රටාව අනුව හැඩ ගැසුණු හොටයක් තියෙනවා. ඊළඟ මේ කර්ණිකා දෙකක් සහ කෝෂිකා දෙකක් තියෙනවා. හෘදේ කුටියට 4 යන බලන්න. ඉස්සෙල්ලම තිබ්බේ 2යි. ඊට පස්සේ 3ක් වුණා. ඊට පස්සේ කර්ණිකා දෙකයි අසම්පූර්ණ බෙදුණු කෝෂිකාවයි. ඒ කියන්නේ 3මාරක්. ඒ කියන්නේ 4 වෙන්න ඕන මෙන්න. හරි. දැන් මෙයාලට කුටියට 4ක් තියෙනවා හෘදේ. ඒ වගේම පුතේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි මෙයාලා අචලතාපීන්. අචලතාපීන් කියන්නේ පරිසර උෂ්ණත්වය සමග දේහ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත. ඔය පක්ෂීන්. හරි. පක්ෂීන්ගෙන් පස්සේ අපි ළඟට යමු ක්ෂීරපායින්ට. හරිද?
එතකොට ඔය ඉන්නේ ශීරපායි සතු ටිකක්. එතකොට සර් පෙන්ගුයින්ලට මේ පැතිවල ඉන්න බැරි පෙන්ගුයිලට පුතේ මේ පැතිවල ඉන්න බැරි වෙන හේතුව තමයි එයාලා ජීවත් වෙන්නේ ද්‍රවාසන්න ප්‍රදේශවලනේ. පෘථිවියේ කියන්නේ අපි කියන්නේ ග්ලැසියර් තියෙන ස්ථානවල. ඒතර උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න බෑ. එයාලගේ දේහ උෂ්ණත්වයක් තියෙනවනේ. ඒතර ඒ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයත් එක්ක යම් මට්ටමක තියෙන්න ඕනේ. මේ වගේ අපේ පරිසරවල උෂ්ණත්වය ගොඩක් වැඩි නිසා ඒ උෂ්ණත්ව වලට ඔරොත්තු දීමේ හැකියාවක් නැහැ. ඒකයි මේ ඉතින් වගේ සර් පරිසර උෂ්ණත්වය සමග වෙනස් වෙන්නේ නැහැ දේහ උෂ්ණත්වය. හරි පුතේ ඒක මෙහෙමනේ මේ කවුද අපේ සචින් දැන් අපි අපේ දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යිනේ සචින්. හැබැයි හැමෝගෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 නෙවෙයි. දැන් අපිට 37 අපි 37 කියනකො. දැන් අපිට ඔක ඍණ ගණන් වලට ගියාම ඍණ 10 ඍණ 8 5 10 වුණාට පස්සේ අපිට ඉන්න අමාරුයිනේ. අපිට අපි හිතමු දවසක් දෙකක් ඉඳී මොනවා හරි කෝට් එකක් දාගෙන ඉන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලෙම අපිට ජීවත් වෙන්න අමාරුයි. අපි හිතමු ඒ වගේ පරිසර උෂ්ණත්වය යනවා සෙල්සියස් අංශ 50ට. ඒක අපේ 37 යගේ හැබැයි 50ට වැඩි වෙනවා. ඒතකොට අපිට අන්නේ ඒ පරිසරේ අකණ්ඩව ජීවත් වෙන්න අමාරුයි. දැන් එයාලා හැඩ ගැහිලා තියෙන්නේ ඔය පරිසරේ ජීවත් වෙන්න. හරිද? එයාලගේ දේහ උෂ්ණත්වය නම් මට මතක නැහැ කීයද කියලා. ප්‍රශස්ත අගයක් තියෙනවනේ හැමෝටම. අපේ 37 වගේම අනිත් අයගෙත් ඒක ඊට වඩා අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඒ මට්ටමේ ඉඳලා තමයි අපි සලකන්නේ පරිසර උෂ්ණත්වය සමග අඩු වැඩි වෙන්නේ නැහැ කියලා. දැන් අපි හිතමු එයාලගේ අපි හිතමු මෙහෙම එයාලගේ දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි කියලා අපි හිතමුකෝ. අපි මෙහෙට ගෙනාවට පස්සේ එයාලගේ උෂ්ණත්වය 35ක් 40ක් වෙන්නේ නැහැ. එයාලගේ දේහ උෂ්ණත්වය ඒකම තමයි. ඒතකොට ඒ පරිසර වෙනස් වීම එයාට දරා ගන්න බෑ. ඒ නිසා මේ පරිසරවල ජීවත් වීමේ හැකියාවක් නැහැ. මේ පෙන්ගුයින්ගේ පියාපත් මොනවද ඇදලා තියෙන්නේ? එයාගේ පුතේ පියාපත් පිහාටු මේ පිහාටු නැහැ නිකන් අර සමකින් පොඩි මේ කියන්නේ අර සනි සතුන් වගේ දිග පිහාටු නැහැ. මේ සාමාන්‍ය අර හැමකින් වගේ තමයි තියෙන්නේ. අනිත් සතුන් වගේ පිහාටු නැහැ. අත්තටු දෙකක් තියෙනවා පිහාටු නැහැ. අත්තටු තිබුණාට ඒ අත්තටු වලින් මේ එයාලට පියාසර කරන්න බෑ. පොඩ්ඩක් කියන්න මම ඔයාලට පෙන්ගුයිල්ල වල දැකලා තියෙනවා. බලමු නේ මෙන්න මේ වීඩියෝ එක බලන්න පුළුවන්ද කියලා. චුට්ටක් කියනවා මේ තියෙන පෙන්ගුයිල්ලගේ වීඩියෝ එකක් පුළුවන් ද බලන්න අපි බලමු මේක සිග්නල් හොඳට තියෙනවා නම් ප්ලේ වෙනවා නැත්තම් තමයි ප්‍රශ්නේ පේනව නේද ඔයාලා යාළුවගේ පිහාටු ස්වරූපයක් නැහැ
right ya බැලුවේ පෙන්ගුයිලා පිහන යමු නේද ශීරපායින්ට ත්‍රිපුතේ මිනිසා ඇතුළුව ඉන්න උණහපුළුවා වවුලා මුවා චිම්පන්සියා මීයා ඊට පස්සේ ඩෝල්ෆින් තල්මසා වගේ බොහෝ සත්ත්ව විශේෂ කොටසක් මේ අයත් වෙනවා ශීරපායින්ට ත්‍රිපුතේ මේ ශීරපායින් ගත්තාම බලමු ශීරපායින්ගේ පොදු ලක්ෂණ මොනවද කියලා එකක් තමයි මේ රෝම වලින් ආවරණය වෙච්ච සමක් තියෙනවා පොඩ්ඩක් ඉන්න රෝම වලින් ආවරණ වූ සමක් තියෙනවා ඊට පස්සේ සමේ මේ කූපතුරු රෝම ගිල්ලී පවතිනවා එතකොට මතක තියාගන්න පුතේ මේ ශීරපායින් ගත්තාම ශීරපායින්ට විතරක් අනන්‍ය වූ ලක්ෂණයක් තමයි ඔන්න ඔය ලක්ෂණය රෝම වලින් ආවරණ වූ සමක් තිබීමයි ඒක රෝම සහිත සමක් තිබීම අනිත් සතුන් රෝම නැහැ ඊට ස්තන ග්‍රන්ථි ඩෝල්ෆින්ටත් දෙස් අපුදේ ඩෝල්ෆින්ට ඩෝල්ෆින්ට තමයි රෝම නෑ දැන් අපි මේ කතා කරන සමහර ලක්ෂණ හැමෝටම නෑ කියන්නේ අපි මේ කියන ලක්ෂණ වලින් බහුතරයක් පෙන්වුම් කරනවනේ දැන් අපි ගමු පක්ෂීන් අපි ශීරපායින් මත්ස්‍යයන් උභයජීවීන් උරගයන්ට ලක්ෂණ ටිකක් වෙන් කරලා තියෙනවනේ ওই ලක්ෂණ වලින් ඔය ඒවට අයත් වෙන හැම ජීවියෙකුටම ওই හැම ලක්ෂණයක්ම නැති වෙන්න පුළුවන් හැබැයි මේ බහුතරයක් පෙන්වුම් කරන ලක්ෂණ තියෙනවනේ. කියන්නේ ලක්ෂණ වලින් ගොඩක් ලක්ෂණ බහුතරයක් පෙන්වුම් කරනවා. අන්නේ බහුතරයක් පෙන්වුම් කරන කාණ්ඩෙට තමයි අපි ජීවිත ඇතුළත් කරන්නේ. දැන් ඇත්තටම ඩෝල්ෆින්ලාගේ ඊට පස්සේ මේ තල්මසාගේ ඇඟේ ලෝම නැහැ. නමුත් මේ බහුතරයක් ශීරපාය ලක්ෂණ තමයි ගැටි පෙන්වුම් කරන්නේ. ඒකයි මේක ගොඩට දාලා තියෙන්නේ. ස්තන ග්‍රන්ථි, ස්වේද ග්‍රන්ථි තියෙන්නේ මේ ශීරපායින්ට විතරයි ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි හරිද මේ ඊළඟට බාහිර කම්පේ තියෙන්නේ ශීරපායින්ට විතරයි ඒකත් හොඳට මතක තියාගන්න රෝම පිහිටීම ස්තන ග්‍රන්ථි ස්වේද ග්‍රන්ථි ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි තියෙන්නේ ශීරපායින්ට විතරයි මේ බාහිර කම්පේ තියෙන්නේ ශීරපායින්ට විතරයි හෘද කුටි 4යි කර්ණිකා 2යි කෝෂිකා 2යි සම්පූර්ණ දිත්ත සංසරණයක් වෙනවා දිත්ත රුධිර සංසරණය කියලා කියන්නේ දේහය තුලින් රුධිරය එක් වතාවක් ගමන් කරනකොට හෘදය තුලින් දෙවතාවක් ගමන් කරනවා අපි රුධිර සංසරණ පද්ධතිය ඔය ගැන වැඩිදුර කතා කරමු දැන් ඔයාලට ඔක් කිව්වට පැහැදිලි කරන්න අමාරුයි නමුත් රුධිර සංසරණ පද්ධතිය මම ඔක වඩාත් පැහැදිලිව කියලා දෙන්නම් ඊට පස්සේ න්‍යෂ්ටි රහිත ද්වි අවතල හැඩදිර රුධිර අණු තියෙනවා අචලතාපී සතුන් ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය සමග දේහ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ දේහේ බාහිර උෂ්ණ කෝෂ පිටලා තියෙනවා මොකද දේහයේ උෂ්ණත්වය වැඩි නිසා ශුක්‍රාණු යන ක්‍රියාවලියේදී උෂ්ණ කෝෂය දේහෙන් පිටට ඇවිල්ලා වෙනම උෂ්ණ කෝෂයක් තුළ උෂ්ණ පිහිටලා තියෙනවා ඒ වගේම කල්ල පටලයක් විකසනය වෙනවා කල්ල බන්ධයක් සහිතයි ඒ කියන්නේ ඔය යුක්ත හැදෙනෝනේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනයෙන් යුක්ත අණුවක් හැදෙනවා ඒක කල්ලයක් බවට පත් වෙනවා ඒ කල්ලේ කල්ල පටලයකින් ආවරලා තියෙන්නේ හරි ඔන්න ඔය කියන ලක්ෂණ තමයි විශේෂයෙන් අපිට ශීරපායින්ගෙන් දකින්න ලැබෙන්නේ
ශිරපයි සම්බන්ධව විශේෂයෙන් මතක තියාගන්න පුතේ ආවේනික ලක්ෂණ. ඒ කියන්නේ යාළට විතරක් අනන්‍ය ලක්ෂණ තමයි සමහි රෝම තිබීම, ස්තන ග්‍රන්ථි පිහිටීම, බාහිර කම්පෙත් පිහිටීම, දිත්තර රුධිර සංසරණය. ඒ වගේ මේ ලක්ෂණ වෙන කිසිම සත්ව කාණ්ඩයකට නැහැ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. හරි. ඒතර මේ පාඩමේ අපි අවසාන කොටසට යමු. මේකේ තියෙන අවසාන කොටස පුතේ මේ ජීවීන් නාමකරණය සම්බන්ධව. දැන් අපි ජීවීන් වර්ගීකරණය කරා ඊට පස්සේ අවසානයේ කතා කරනවා ජීවීන් නාමකරණය ගැන. මෙන්න මේ ජීවීන් නාමකරණය ගත්තාම ජීවීන් නාමකරණය සම්බන්ධ විවිධ ක්‍රමවේද ඉදිරිපත් වෙලා තියෙනවා. හරිද? ජීවීන් නාමකරණයේ මූලික අවස්ථාව වෙන්නේ පුතේ දැන් ජීවීන් ගත්තට පස්සේ එකම ජීවියාට නම් කීපයක් තියෙන පුළුවන්. ඒක ප්‍රදේශය අනුව වෙනස් වෙන්න පුළුවන්. රට අනුව වෙනස් වෙන්න පුළුවන්. භාෂාව අනුව වෙනස් වෙන්න පුළුවන්. එකම ජීවියා නම් කීපයකින් හඳුන්වනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි ඒකට හොඳම උදාහරණයක් ගන්න පුළුවන් ඔය ඇල්බීසියා කියලා කියන්නේ. ඇල්බීසියා වලට කියනවා නම් කීපද. සමහර ඇල්බීසියා කට දන්නේ නැද්ද? ඇල්බීසියා කියලා කියනවා ලාඩප්පා, නාංචි ඊට පස්සේ ඔය විදිහට නම් කීපයක් තියෙනවා නේ. මේ මකුලත කියලා කියනවා. ඔයගේ නම් එක එක ඒ කියන්නේ මේ එක එක ප්‍රදේශවල එක එක නම් වලින් තමයි ඒක හඳුන්වන්නේ. ක්ලිරසීඩියා. ඉතින් මේ විදිහට නම් කීපයක් භාවිත කරනකොට ඒක ප්‍රායෝගික ගැටලුවක්. ඒ නම ඉතින් භාෂාව අනුව වෙනස් වෙනවා, ප්‍රදේශ අනුව වෙනස් වෙනවා, රට අනුව වෙනස් වෙනවා. එතකොට ඒවා හඳුනා ගන්න අමාරුයි. නමුත් ජීවීන් සෑම ජීවියෙක්ම නාමකරණය සඳහා අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමයක් අවස්ථාවක් ඇති වුණා. ඒ අනුව පුතේ ජීවීන් නාමකරණය සඳහා වඩා සාර්ථක නාමකරණ ක්‍රමයක් ඉදිරිපත් කරනවා මේ කැරොලස් ලීනියස් විසින්. ඒක අපි හඳුන්වන්නේ ද්විපද නාමකරණයේ විදිහට. දැනට ලෝකයේ ජීවීන් නාමකරණය සඳහා පාවිච්චි වෙන්නේ භාවිත වෙන්නේ මෙන්න මේ ද්විපද නාමකරණය. මේ ද්විපද නාමකරණය පුතේ අපිට ඕන විදිහට ද්විපද නාමකරණයේදී අපිට ඕන විදිහට ජීවිත නම් දාන්න බෑ. ඒක නියාමනය කරන ආයතන දෙකක් තියෙනවා. ඒ ආයතන දෙක තමයි ICBN International Commission of Botanical Nomenclature. හරිද? ඊට පස්සේ ICZN කියලා කියන්නේ International Commission on Zoological Nomenclature. ඒ කියන්නේ පුතේ ඔය බොටනිකල් කියලා කියන්නේ ශාක සම්බන්ධව තියෙන ආයතනෙ. zoological කියලා කියන්නේ සතුන් සම්බන්ධව තියෙන ආයතනෙ. හරිද? ඔන්න ඔය කියන ආයතන දෙක තමයි මගේ ආයතන දෙකෙන් තමයි ඔක නියාමනය කරන්නේ. හොඳට මතක තියාගන්න මේ අපිට ද්විපද නාමකරණයේදී මේ අපි ජීවියෙක් හොයා ගන්නවා කියලා කියනකො අලුතින් අපි ජීවියෙක් හොයා ගන්නවා. එහෙනම් හොයා ගන්නවා නම් ඒකට ඒ හොයා ගන්න කෙනාට ගෞරවයක් පිණිස එයාගේ නමේ කොටසක් යෙදීමේ හැකියාවක් තියෙනවා. හරිද? කියන්නේ මේ සම්පූර්ණම අපිට ඕන විදිහට තීරණය කරන්න බෑ. අපි ඒක නම යෝජනා කරලා යවන්න ඕනි. එතනින් එහාට ඒ ආයතන දෙකෙන් තමයි නියාමනය කරලා ඒ නම් ලබා දීම සිදු කරන්නේ. ඒතකොට පුතේ මෙන්න මේ ද්විපද නාමකරණයේදී නම් ලබා දෙනකොට මේ ඒක නම් ලබා දෙන සම්මතයන් නම් ලබා දීමේදී සැලකන සම්මතයන් කීපයක් තියෙනවා. අන්නේ සම්මතයන් වලට අනුව තමයි නාමකරණය සිදු කරන්නේ. ඒ අනුව අපි දැන් ওই ද්විපද නාමකරණය කියලා කියන්නේ පද දෙක ඒ නමේ පද දෙකක් තියෙනවා. විද්‍යාත්මක නමය. ඒතර පළමු නමය අපි හඳුන්වන පළමු පදේ අපි හඳුන්වන්නේ ගණ නාමයේ විදියට. දෙවන පදේ අපි හඳුන්වන්නේ සුළු නාමය. එහෙම නැත්නම් විශේෂ නාම විදියට හඳුන්වනවා. හරිද? දැන් අපේ විද්‍යාත්මක නම හෝමෝ සේපියස් නේ. ඒතර හෝමෝ කියලා කියන්නේ ගණ නාමය. සේපියස් කියලා කියන්නේ සුළු නාමය. එහෙම නැත්නම් විශේෂ නාමය. අපි බලමු මෙන්න මේ ද්විපද නාමකරණයේදී සැලකිලිමත් වෙන සම්මතයන් මොනවද කියලා. ඒකට ජීව විශේෂයක විද්‍යාත්මක නම අනිවාර්යයෙන් පද දෙකකින් සමන්විත වෙන්න ඕන. පළමු පදයේ ගණ නාමය, දෙවන පදයේ සුළු නාමය, එහෙම නැත්නම් විශේෂ නාමය. ඒ වගේම පුතේ පළමු පදයේ මේ දැන් අපි විද්‍යාත්මක නාමය ලබා දෙනකොට මේ විද්‍යාත්මක නාමය බොහෝ වෙලාවට ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් තමයි යොදන්නේ.
ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් යොදනවා. මේ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලියන්න ඕනේ. ඉංග්‍රීසි අක්ෂර වලින් තමයි ලියන්න ඕනේ. හරිද? තුර ඒ තවත් සම්මතයක්. ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් යොදනවා. මේ ඉංග්‍රීසි අක්ෂර වලින් තමයි ලියන්න ඕනේ. ඊළඟට මේ ගණනාමේ පළවෙනි අකුර අනිවාර්යෙන් කැපිටල් වෙන්න ඕනේ. මේ සුළු නාමයේ විශේෂ නාමයේ අතුළු අනිකුත් සියලුම අකුරු සිම්පල් වෙන්න ඕනේ. ගණනාමේ පළවෙනි අකුරු විතරයි කැපිටල් අනිකුත් ඔක්කොම අකුරු සිම්පල් වෙන්න ඕනේ. ඒ වගේම මේ යම් ජීවියෙකි විද්‍යාත්මක නමක් අතින් ලියනකොට නැත්නම් අපි මුද්‍රණයේදී අනිවාර්යෙන් ඇල අකුරු පාවිච්චි කරන්න ඕනේ. මුද්‍රණයේදී ඇල අකුරු යොදා ගන්නවා අතින් ලියනවා නම් අනිවාර්යෙන් යටින් ඉරක් අඳින්න ඕනේ. හරිද? මේ ඔන්න ඔය සම්මතයන් වලට අනුව තමයි විද්‍යාත්මක නමක් ලබා දීම සිදු කරන්නේ. අපි ගමු මානවයා කියලා කියන්නේ homo sapiens කියලා තෝක ප්‍රොනවුන්ස් කරනවා homo sapiens කියලා කියනවා. පළවෙනි අකුර කැපිටල් අනිකුත් ඔක්කොම අකුරු සිම්පල්. අපිට මුද්‍රණයේදී ඇල අකුරු පාවිච්චි කරන්න ඕනේ. හැබැයි අතින් ලියනකොට මේ අපිට පුළුවන් අතින් මේ විදිහට ලියලා යටින් ඉරක් අඳින්න ඕන. නැත්නම් මේක සමහර අය පුතේ සමහර වෙලාවට වෙන වෙනම ඉරි අඳිනවා. ඒ කියන්නේ ගණනාමයටයි සුළු නාමයටයි වෙන වෙනම ඉරි අඳිනවා. ඒකත් වැරදි නෑ. හරි. එහෙම ලියීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි ජීවීන්ගේ විද්‍යාත්මක නම ලබා දීලා තියෙන්නේ. එතකොට ඒ අනුව එවැනි විද්‍යාත්මක නම් විවිධ ජීවීන්ට තියෙනවා. අපි බලමු මේ වගේ විද්‍යාත්මක නම් කීපයක් මේ ඔය තියෙන මේ වගේ විද්‍යාත්මක නම් කීපයක්. ආසියානු අලියා, එලිෆස් මැක්සිමස්, වලි කුකුලා, ගැලස් ලැෆායෙට්ටි, බලලා, ෆේලිස් ඩොමෙස්ටිකා, බල්ලා, කැනිස් ෆැමිලියස්, ඊට පස්සේ කබරගෝයා, වර්නුස් සැල්වේටර්, ඊට පස්සේ නාජා, ඊට පස්සේ අශෝකපෙතියා, පුන්ටියුස් අශෝකා, නිල්මානෙල් ශාක. අශෝකපෙතිය කියලා කියන්නේ නම් මේ මාළුවෙක් හොඳේ. අශෝකපෙතිය බන්දුලපෙතිය කියන්නේ මාළුවෙක්. මේ වැරදිලා මේකට වැටලා තියෙන්නේ. නිල්මානෙල්, නිම්පියා ස්ටෙලාටා, මෙසුවා නාගසාරිම්, පෝල් කොකස් නොසිවෙරා, වද හිබිස්කස් රෝසාසෙන්සිස්, ඊට පස්සේ පැනිඩොඩම්, සිට්‍රස් අවුරින්ටම්, ඊට පස්සේ කොස් ආටෝකාපස් ඉන්ටග්‍රියෝෆිලා, ඊට පස්සේ මෑ පීසම් සැටිවම්, හරිද? කරවිල, මොමෝඩිකා චරනිටානේ, ඊට පස්සේ ඕලු නිම්පියා ලෝටස්. ඊට අමතරව මොනවද? කැන්දකොළ, හැලපේනියා, ඔතේනියා, ඊට පස්සේ කහමිලියා, ගෑවේනියා, කසේනියා, ඊට පස්සේ ආදර කටු කියලා කියන්නේ සරමේනියා, ඇමිනේනියා. ඒවනේ හොඳේ අවසාන තුන වැරදි. ඒ නික හදාගත්ත ඒවා. මේ හිතර ওই විදිහට පුතේ එක එක විශේෂ හඳුන්වීම සඳහා පොදු විද්‍යාත්මක නාමයක් තියෙනවා. විද්‍යාත්මක නාමය ලබා දීමේදී ඔන්න ඔය කියන සම්මතයන් අනුව තමයි නම ලබා දෙන්න ඕනේ. හරි. මෙතනින් මේ පාඩම අවසන් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන 14 වෙනි පාඩම ජීවය අඛණ්ඩතාවය. මම හිතන්නේ බොහෝ දෙනෙක් ඔය පාඩම වෙනකන් සෑහෙන උනන්දුවෙන් බලන් ඉන්නේ නැති. අපිට ඊළඟ දවසේ මේ පාඩම නෝට් එක ගන්න නැද්ද? නෝට් එක දාන්න පුතේ. ඉතා ඉක්මනින් නෝට් එක ගවනවා. මේ අනිවාර්යෙන් අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඕනි. ඊළඟ දවසේ ඒ කියන්නේ ඔයාලට පන්ති අනිද්දානේ. අනිද්දා කියන්නේ බ්‍රහස්පතින්දානේ. බදාදා රෑ 10න් පස්සේ
මට මේ පාඩමේ අභ්‍යාසය වන්න ඕනි පොඩි අභ්‍යාසයක් තියෙන මම කොහොම හරි අද දවස් ඇතුළත හෝ හෙට වෙද්දි හෙට උදේ වෙද්දි සටහන එවනවා සටහන සම්පූර්ණ කළා මට එවන්න ඕන හරි එහෙනම්